තෙරුවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. ඇමති වාසුටත් කොරෝනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31ක් නිරෝධායනයට. කොරෝනා එන්නත ජනවාරියේම ලැබෙයිද? බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අපේ රටේදී එන්නත ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. දැඩි සෞඛ්‍ය විධිවිධාන මත ඇරඹී නව වසරේ පළමු පාසල් දින සිසුන්ගේ පැමිණීම 50% ඉක්මවයි. අනුරුද්ධ සම්පායෝ ඇතුළු 7කට අධිචෝදනා 90ක් පිල්ලයන්ගේ නඩුව පවත්වාගෙන නොයන බව නීතිපති අධිකරණයට කියයි. මහවැසි රජරට මහවැව් රැසක වාන්දොරටු අරි ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුරක්. නිදහස් පක්ෂ මහපුටුවට චන්ද්‍රිකා නිලවරණයක් එල්ලයි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. රතුපුරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. අලුත්ම ලොකු සයිස් TV එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙතින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් පළමු වාරය අද ආරම්භ වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 50% ඉක්මවා තිබූ බවයි. නව වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පෙබරවාරි 2 වන සතියේ සිදු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 2021 වර්ෂය සඳහා වන පළමු පාසල් වාරයේ අධ්‍යයන කටයුතු අද උදෑසන ආරම්භ වුණා. මෙලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වුණේ බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල්වල 2 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වායි. පාසල් ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සිසුන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දී තිබුණා. එම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මව්පියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඒ අනුව සිසුන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පාසල් වෙත පැමිණි අයුරු දක්නට ලැබුණා. මම ගොඩාක් කාලෙකින් ඉස්කෝලේ ආවේ ඒ හින්දා මට හරි සතුටුයි. ගොඩක් ළමයි ඇවිල්ලා තියෙනවා. ඉස්කෝලේ එන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. අදටම සතුටුයි ගෙදරට වෙලා ඉඳලා එපා වෙලා තිබ්බේ. අද ඊට වඩා ගොඩක් ළමයි ඇවිල්ලා තියෙනවා. මේ අතර පාසල් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිසුන්ගේ මව්පියන් දැක්වුවේ මෙවැනි අදහස්. රජය මේ අවස්ථාවේදී පාසල් විවෘත කිරීමට ගත් එක ඉතාමත් හොඳ ක්‍රියාවක්. ළමයිගේ අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. 19 නීතියට යටත් වෙලා වැඩ කටයුතු කොහොමද කරන්න ඕනේ. ඉතින් ගෙදර ඉඳලා හරියන්නේ නැහැනේ. ඒ නිසා පටන් ගත්ත ගැන සතුටුයි. මේ අතර අද දිනේ පාසල් සිසුන්ගේ පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සමස්තයක් ලෙස අද දිනේ සිසුන්ගේ පැමිණීම වාර්තා වී තිබුණේ 51%ක ප්‍රතිශතයක් ලෙසයි. උතුරු පළාතේ පාසල් සිසුන්ගේ පැමිණීම 37%ක්, උතුරු මැද පළාතේ 47%ක්, මධ්‍යම පළාතේ 55%ක්, වයිම පළාතේ 64%ක්, සබරගමු පළාතේ 54%ක්, ඌව පළාතේ 71%ක් ලෙස සිසුන්ගේ පැමිණීම සටහන් වී තිබුණා. දකුණු පළාතේ පාසල් 6ක් අද විවෘත නොවූ අතර විවෘත වූ පාසල්වල සිසුන්ගේ පැමිණීම වාර්තා වූයේ 46%ක් ලෙසයි. නැගෙනහිර පළාතේද පාසල් 32ක් අද විවෘත නොවූ අතර විවෘත වූ පාසල්වල සිසුන්ගේ පැමිණීම 38%ක් ලෙස වාර්තා වුණා. මේ අතර සමස්තයක් ලෙස ගුරුවරුන්ගේ පැමිණීම වාර්තා වී තිබුණේ 88%ක ප්‍රතිශතයක්. විශේෂ හේතු නිසා පාසල් ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරි වෙලා තිබෙනවා. සමහර පාසල්වල පන්ති විශාල සංඛ්‍යාවක් ශිෂ්‍යයන් සිටින නිසා යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. කාණ්ඩ දෙකකට බෙදලා පන්තිය ඒ පාසල්වල වැඩ කරගෙන යන්නේ කියලා. සමහර පාසල්වල දෙමව්පියන් අහලා තියෙනවා සෙනසුරාදා උදේ දරුවන් පාසල් වලට එවන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රමාණය උනන්දුවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ පවා මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන තත්ත්වයක් තුල පාසල් පද්ධතියේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒක නිසා ඒව සම්බන්ධයෙන් අන්තර් සම්බන්ධීකරණය අධ්‍යාපන අමාත්‍යාංශය අදාගත යුතුයි. ඒ වගේම අපි දන්නවා දැන් තියෙන ප්‍රශ්නයක් තමයි බස්නාහිර පාසල් සහ උදකලා කර ප්‍රදේශ පාසල් වල ඉන්න ළමයි සහ ගුරුවරු වෙනත් ප්‍රදේශ වලට යනවද නැද්ද කියන එක.
තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ විධිමත්ව ලිපියක් නිකුත් කරලා තියෙනවා වෙනත් ප්‍රදේශවලට යන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් ඒව කියලා තිබ්බටත් ඒව සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් විදුහල්පතිවරු දරන්නේ නැහැ. ඒතකොට ඒක සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් අවශ්‍යයි. අඩුම තරමේ අපිට පාසල් ළමයෙකුට මාස්ක් එකක්වත් දෙන්න පුළුවන් වෙලා නැහැ 2021 අවුරුද්දේ පාසල් ආරම්භ කරනකොට. ඒව ලබා දෙන්න වැඩ පිළිලක් නැහැ. විශේෂයෙන් ප්‍රවාහනයේදී ළමයි සම්බන්ධයෙන් දැන් අනුගමනය කරන ක්‍රියාවද අපි දැක්කා ඊයේ දවසෙත් කිව්වා ප්‍රවාහන මාධ්‍යයන් වැඩි කරලා තියෙනවා කියලා. නමුත් එවැනි ප්‍රවාහන මාධ්‍යයන් වැඩි කිරීමක් ගැන අපිට වාර්තා වෙලා නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් හදන්න කියන එක. පාසල් අවට දුරස්ථ භාවයෙන් නොතකමින් කටයුතු කළ මව්පියන් පිරිසකට පොලිසිය මෙලෙස අවවාද කළා. මේ අතර පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි දරුවන් පිරිසක් යලිසිය නිවෙස් වෙත රැගෙන යාමට සිසුන්ගේ මව්පියන් කටයුතු කර තිබුණා. ඒ මදුරන්කුලිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් පිරිසකගේ දරුවන් එම පාසලට පැමිණි තිබීම හේතුවෙන් දරුවෝ ගෙනියන්නේ ඒක තියාගන්න බෑනේ බයන්නේ මොකද්ද හේතුව කොවිඩ්-19 තියලා කියනවා ඉතින් බයයි මදුරන්කුලියේ දින වැඩ ආයතනයක් ඒක සේවය කරන මේ ගොඩාක් පිරිස ඉතින් ඒ පිරිසගේ දරුවොත් අද ඉස්කෝලේට ඇවිල්ලා තිබ්බ අපි බලද්දී නමුත් ඒ කට්ටියන් දැනුවත් කරලා දැන් මේ වෙද්දී අවලා තියෙනවා ඒ ළමයින්ව නමුත් අපිත් මේ ඇවිල්ලා ඉන්නේ ළමයි අරන් යන්න මොකද මේ වෙනතුරු ඒ සම්බන්ධ සාධාරණ කිසිම විසඳුමකට ඇවිල්ලා නැහැ ඉතින් අපිට තියෙන එක විසඳුම ළමයි අරන් යන එක මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්නේ මුළු සියලුම පාසල් පද්ධතිය සමීප ආරක්ෂක කටයුතු සියලුම දේවල් ඕකේ විදියට. නමුත් අපේ මේ වගේ ගම්වල ඉස්කෝලේ කිසිම දෙයක් නැහැ. මේ ළමයි ඔක්කොම අනතුරේ. මේ අතර පාසල් වාරය ආරම්භයත් සමග සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා සඳහන් කළා. ලංගම සිසු සැරිය බස් 800ක් සහ පෞද්ගලික සිසු සැරිය බස් 700ක් දිවයිනේ ධාවනය වෙනවා. අපි කලාප අධ්‍යක්ෂකතුමන්ලට අවසරය දීලා තියෙනවා. ඒ අයට අවශ්‍ය විදිහට ඒ තමන්ගේ කලාපයට අවශ්‍ය බස් ප්‍රමාණය වැඩි කරගන්න නම් ඒ අයට ලංගමට කතා කරලා ඩිපෝ මැනේජර්වරුන්ට කතා කරලා ඒ අයට තවදුරටත් මේක වැඩි කර ගැනීමෙත් හැකියාව තියෙනවා. අවසර දෙන්නේ ගුරුවරුන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගමන් කරන්න පවන. අනිකුත් අයත් එක්ක කලවමට ශිෂ්‍යයින් ප්‍රවාහනය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. නමුත් අද දිනේදී අපි දැක්ක ළමයි ප්‍රමාණය යම් මට්ටමකට ප්‍රවර්ධනය වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන ඉදිරි සතියේ සම්පූර්ණ ළමයි එයි කියලා. හැබැයි මෙතනදී පොඩි ගැටලුවකට තියෙනවා. දෙමාපියෝ දැන් මේ වෙනකොට ළමයි දවස් අධියරෙන් අධියරෙම කොටස් වශයෙන් පවත්වන්නේ. ඒ නිසා දෙමාපියෝ කොටස ළමයි ගෙනියනවා පාර බස් වල. ඒක කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මොකද හේතුව අපි මාස 8ක් හැකියාව නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියටත් අපිට මේ විදිහට කරන්න උනොත් අපි සම්පූර්ණ ශේෂ්ත්‍රයෙන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. මේ 500කට ආසන්න සමාජිකයන් පිරිසක් ගාල්ලට පැමිණෙන වාහන ඒ වාහන වලින් මං හිතන්නේ අද ආවේ නැහැ වාහන 25ක්. ළමයිත් අඩුයි. අපේ මේ වෘත්තිය කරගෙන යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේම මාස 2යි අපි ගියේ. නමුත් අපේ ලීසින් වාරික ඒව ගෙවන්න තියෙනවා, පොල් ජීවත් කරන්න තියෙනවා. අපි හිතන විදිහට දැන් මේ වෘත්තිය ඉස්සරහට කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් මගේ බස් එකේ ආවේ ළමයි 8ක් වගේ තමයි. කොහොම අසීරුතාවෙන් තමයි මේ සේවය කරන්නේ. මේ අතර බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් of the Air Force රොෂාන් ගුණතිලක මහතා අදහස් පළ කළා. ළමයි බස්වල එන්න ඕනේ යන්න ඕනේ ඊට පස්සේ පාසලෙන් පිට කොහොමද පාලනය වෙන්නේ ඉතින් ඒව ගැන අපි සෞඛ්‍ය උපදෙස් මත තමයි පාසල් අරින්න තීරණය කරන්න ඕනේ මේක තව ඩිලේ කරන්න නැතුව පටන් ගන්න අවශ්‍යතාවය තියෙනවා නමුත් අපි ප්‍රශ්නය අමතක කරන්න හොඳ නැහැ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ සමීප ආශ්‍රිතයින් හඳුනා ගැනීම ආරම්භ කර තිබෙනවා. මේ වන විට COVID ආසාදනය වී ඇති සමස්ත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගණන 3ක් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා. දවසේ පුවත COVID-19 ආසාදනය වූ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වාර්තා වූයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි. ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුනේ පසුගිය ජනවාරි 8 වෙනිදායි. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ආශ්‍රිතයන් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති පිරිස 100කට අධිකයි. කොවිඩ් ආසාදිත දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඊයේ හඳුනා ගැනුණා. රවුෆ් හකීම් මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 17 දෙනෙක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමාණික්‍යම්, ෆයිසල් කාසිම්,
එම්.එම්. හරිස්, එම්.එස්. තෞෆීක් සහ නසීර් අහමඩ් එම පිරිසට ඇතුළත්. කෙසේ වෙතත් ගායන්ත කරුණාතිලක තලතා අතුකෝරල එම්.ඒ. සුමන්තරන් යන මහත්මීන්ට COVID-19 ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ මගින් හඳුනාගෙන තිබෙනවා. COVID-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාද පසුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. ඒ අනුව සභානායක කාර්යාලයේ කිහිප දෙනෙක් ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. COVID-19 ආසාදිත තුන්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා අද හඳුනාගත්තා. වසරේ පළමු සභාවාරය පැවති අවස්ථාවට අමාත්‍යවරයා සහභාගී වූ ආකාරයයි මේ. එහිදී වාසුදේව නානායක්කර මහතා පෙත්සම් පිළිගැන්වීමක්ද සිදු කළ අතර එදින නානායක්කර මහතා ආසන්නයේ රැඳී සිටියේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතායි. ඉන්පසු වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ අවස්ථාවටද වාසුදේව නානායක්කර මහතා එක් වූ අතර එම අවස්ථාවේදී ඔහු අසල රැඳී සිටියේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතායි. වාසුදේව නානායක්කර අමාත්‍යවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවති දින 4 පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. ඒ අනුව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අතරින් 10 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර අනෙක් 15 දෙනා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමාජිකයන්. අදාළ පිරිසට PCR පරීක්ෂණ සඳහා යොමු වන ලෙසත් නිරෝධායනය වන ලෙසත් දැනුම් දී තිබෙනවා. මෙම ආශ්‍රිතයන් හඳුනාගෙනුනේ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන උපයෝගී කරගනිමින්. මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමාජිකයන් සඳහා ලබන 13 වෙනිදා සහ 15 වෙනිදා උදෑසන 10 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු පරිසරයේදී PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා දැනුම් දෙන්නේ අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද අදාළ දිනවලදී පැමිණ PCR පරීක්ෂණ සිදු කරගත හැකි බවයි. මේ අතර මතුව ඇති තත්ත්වය හමුවේ ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ තීරණය කිරීම සඳහා අනිද්දා පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමට මෙම තත්ත්වය බාධාවක් නොවන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අතර පාර්ලිමේන්තුවෙන් COVID-19 ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධයෙන් අද විවිධ අදහස් පළ වුණා. රට පුරාම ප්‍රතිරලා ඉවරයි COVID වසංගතය. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා, සමාජයේත් ඉන්නවා, මිනුවන්ගොඩ පොකුර, පැලියගොඩ පොකුර කිය ඉඳලා හරියන්නේ නැහැ. රටම එකම කොවිඩ් පොකුරක් වඩ පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුටත් මේ කොවිඩ් තත්ත්වය වැළඳී ඇති බවට දැන් මේ වන විට වාර්තා පළ වෙනවා. මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අරගල කරමින් තමයි රට ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුළේ කිසියම් පොකුරක් නිර්මාණය වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ ප්‍රමාද කරන්නට එපා. පාර්ලිමේන්තුව තුළ මේ වෙනකොට අපි අහමු පරීක්ෂණ ක්‍රියාවලියක් වහාම ආරම්භ කරන්නට ඕනේ. පාර්ලිමේන්තුව වහන්නට සිද්ධ වෙන තත්ත්වයක් වළක්වා ගන්නට නම් අපි වහාම ක්‍රියාත්මක විය යුතුයි. විශාල වශයෙන් කම්පණයටපත් වෙන්න හේතුවක් නැහැ. මොකද මේ ලෝකයේ අද තියෙන තත්ත්වය දන්නවා නම් මහාම බලවත්. ඇමරිකා එක්සත් ජනපදයේ දිනකට දහස් ගණනක් මිය යන අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආසාදිතයෝ බවට පත් වෙනවා. මේ මුළු ලෝකෙම විනාශ වෙලා ඉඳද්දි තාම සාරාංශික ප්‍රහාරයෙන් මැරුණු සංඛ්‍යාව මැරෙන්නේ නැති වෙන්න රටේ මනුස්ස ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගෞරවය ජනාධිපතිතුමාටත් ආරක්ෂක වලට සෞඛ්‍ය වලට හිමි වෙන්න ඕනේ කියලා තමයි අපි හිතන්නේ. වෛද්‍යවරු හැටියට අපි දකින එක තමයි ගෝලීය වසංගතයකින් බේරෙන්න සෞඛ්‍ය නිර්දේශ පිළිපදිනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. පාර්ලිමේන්තු පොකුරද ඒක මිනුවන්ගොඩ පොකුරද පෑලියගොඩ පොකුරද කියලකට වඩා අපි තේරුම් ගත යුතුව තියෙන්නේ මෙය කොරෝනා සම්බන්ධව තිබෙන පොදු සාධකයක්. එතකොට මේක පැතිරෙන ක්‍රමවේද නතර කිරීම සඳහා තමයි සෞඛ්‍යාංශ හැටියට අපි දැඩි වෙහෙසක් ගනිමින් ඉන්නේ. කොතනින් දාවේ කොතනින්ද මේ වුණේ කියන එක ගැන ගොරු ප්‍රශ්නයක් තියෙනවා. മന്ത്രിවරයා ඇමතිවරයාද එහෙම නැත්නම් අගමැතිතුමාද ජනාධිපතිතුමාද කියලා සීමා වෙන්නේ නැහැ. මේක වෛරසයක්. ඒ දිනේ තුලදී පාර්ලිමේන්තුවේ රැඳිච්ච අය වෙනුවෙන් ඒ වගේම ඒ තුල ඇසුරු කරපු අය වීඩියෝ දර්ශනත් එක්ක අරගෙන මේ වෙනකොට අවශ්‍ය කටයුතු කරන ඉඳා ඒ සියලු දෙනාම නිරෝධනය කරන කටයුතුත් ඒ වගේ PCR පරීක්ෂණ කරන්න ඒ අවශ්‍ය කරන කටයුතුත් කතානායකතුමා මේ වෙනකොට අවශ්‍ය උපදෙස් ටික ලබා දීලා තියෙනවා. ඒ අවදානම ජනාධිපතිතුමාටත් තියෙනවා. හැබැයි එහෙම කියලා නවත්තන්න බෑ. මේ වැඩසටහන නවත්තන්න බෑ. සංවර්ධන වැඩසටහන නවත්තන්න බෑ. අපි ඉල්ලන්නේ ආදරණීය ජනතාවගෙන් අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව විශ්වාසය තබා ගන්න. මේක තාමත් අවදානම් තත්ත්වයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැත්වුවා. සැසිවාරයේ පැවැත්වපු නිසා ඒ කෙසේ වෙතත් අපි විශේෂයෙන්ම ඉල්ලීම කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඒ ආශ්‍රිතව ඉන්න සියලු දෙනාටම සෞඛ්‍ය උපදෙස් මත විශේෂයෙන්ම කටයුතු කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කරන්නේ. ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටට කොවිඩ් එන්නතක් ගෙන්වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර අදත් COVID-19 ආසාදිතයින් 285 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා.
COVID-19 ආසාදිතයින් 285 දෙනෙකු අද හඳුනා ගැනීම සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48665ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 766ක් අද සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 42091ක්. මේ අතර ඊයේ COVID-19 ආසාදිතයින් 540 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 217ක්. කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වී තිබූ ආසාදිතයින් ගණන 152ක්. ඉන් වැඩිම ආසාදිතයින් බොරැල්ලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 69ක්. මට්ටක්කුලියෙන්ද ආසාදිතයින් 22ක් වාර්තා වී තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85ක් වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබුණේ කටුනායක ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 26ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 40ක් වාර්තා වී තිබූ අතර 39ක් වූ වැඩිම ආසාදිතයින් රත්නපුර නගරයෙන් වාර්තා වුණා. මේ අතර හුදකලා කර තිබූ මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් සහ දෙමටගොඩ පොලිස් වසම් අද පෙරවරු 5 සිට හුදකලාභාවෙන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මුව ආවරණ පැළඳීමට එම ප්‍රදේශවල බොහෝ පිරිස් කටයුතු කර තිබුණේ නැහැ. දැන් බිස්නස් කරගන්න පුළුවන්ද දැන්? දැන් තමයි කට්ටිය ඉන්නේ සර්. ඔය මාස් එක උඩට උස්ස ගන්න. මාස් දාගන්නකෝ මාස් දාගන්න නැහැ නේද? රයිට්. වහගන්න. ඔය මේ මාස් එහෙම දාගෙන ඉන්න බෑ පාරට එනකොට. මේවා නැද්ද වහගන්න නැද්ද ඔය? වෙලඳන් කරනකොට ඔයා දාගෙන ඉන්න එපා. අපි එනකොට දාලා වැඩක් නැහැ. මේ අතර බොරැල්ල පොලිස් වසමේ පිහිටි තවත් ස්ථාන කිහිපයක් අද සිට හුදකලා කරනවා. එම ප්‍රදේශ වන්නේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත සහ ගෝතමීපුර 78 වත්තයි. මේ අතර රාජකාරී අවශ්‍යතා මත ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජකාරී සඳහා වාර්තා කිරීම අද සිට ආරම්භ කරනු අතර ඒ අනුව බොහෝ රාජ්‍ය සේවකින් රාජකාරී කටයුතු සඳහා පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. ඒ අනුව බස් රථ සහ කාර්යාලය දුම්රිය තුළ තදබදයක්ද හටගෙන තිබුණා. අපි දැක්ක මේ වාපුරේ හිටන් නැගලා යන ජනතාව ඉතින් මේ තත්ත්වයට කොහොමද මේ සෞඛ්‍ය ආරක්ෂිත දුම්රිය ධාවනය කරන්නේ? අත් වශයෙන්ම අපි පිළිගන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් සිදුවිය යුතු ඒ ප්‍රහාණ පාසුකම් සැපයීම සිදු වෙලා නැහැ කියන කාරණය බරපතල සෞඛ්‍ය තර්ජනයක් මේ නිසා ඇති වෙන්න පුළුවන්. අදාළ තීරණ නොගත්ත නිලධාරීන් මේ සම්බන්ධයෙන් වග කියන්න ඕන. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව නතර කර තිබූ දුම්රිය ගමන්වාර 51ක් හෙට සිට යලි ඇරඹෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දුම්රිය ගමන්වාර පිළිබඳ තොරතුරු www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබා ගත හැකියි. මේ අතර රාජකාරී කටයුතු සඳහා වාර්තා කිරීමේදී ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් බලධාරීන් අදහස් පළ කළා. එන සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය ආයතන ප්‍රධානීන් වෙත අපි ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒ අවස්ථාවට ගැලපෙන පරිදි තමන්ගේ ආයතනයේ සේවාවන් නොකඩව පවත්වාගෙන යන ගමන් මේ රෝගයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමත් සමාන්තරව කරගෙන යා යුතුයි. දහවල් කෑම ගන්න අවස්ථාවේදී තේ පානය කරන අවස්ථාවේදී කණ්ඩායම් හැටියට හැසිරීමේ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් ආසාදිතව බිහිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ ගැන අවධානය යොමු කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අතර දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු රෝහල තුලම ස්ව නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ ඉක්ුත් 8 වෙනිදා එකෝ පරීක්ෂණයක් සඳහා රෝහලට පැමිණි රෝගියෙකුට COVID-19 ආසාදනය වී ඇති බව පසුව හඳුනා ගැනීමත් සමගයි. කඩුවිල මහේස්ත්‍රාත් අධිකරණයේ කම්කරු විනිශ්චය සභාවේ නීතිඥවරයෙකුට COVID-19 ආසාදනය වීමත් සමග එහි නඩු විභාග කටයුතු ජනවාරි 13 වෙනිදා දක්වා තාවකාලිකව නතර කර තිබෙනවා. මේ අතර ඇහැලේගොඩ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් අද දිනෙත් COVID-19 ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වුණා. ගාල්ල කිත්තංගේින්ද COVID ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර දිවයිනට පැමිණි යුක්‍රේන සංචාරකයන් 195 දෙනෙකු අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියා. කෙසේ වෙතත් එම ස්ථානයට වැඩම කර සිටි පූජ්‍ය ලේවැල්ලේ ධර්මාලංකාර හිමියන් යුක්‍රේන සංචාරකින්ගේ පැමිණීමට විරෝධය පළ කළා. අපේ රටේ මේ අහිංසක මිනිස්සු ඉන්නේ මේ වටේ. ඒතර මේ මිනිස්සුන්ට මේ රෝගය හැදුනොත් කවුද වගේ කියන්නේ දැන්? දැන් මේ ඩ්‍රයිවර්ස්ලා ඉන්න විදිය බලන්න. මේ කට්ටිය කිව්වා ඇඳුම් ඇඳලා ඉන්න කියලා. සම්පූර්ණ කිසිම දෙයක් නෑ මේ කට්ටියට. බලන්න. ඕකට නෑ. විරෝධය. දළදා මාලිගාවට එන්නේ නැහැ කියලා මල්වත්තුව අස්කිරි අපිට කියන්නේ නැතුව දැන් මේ හොරෙන් ආවා යුක්‍රේන කට්ටිය. ඔය ආරක්ෂාව. මාලිගාව දැන් හොදනවා. හොදවුවයි කියලා මේක විස බීජ නැති නේද? ඒක අපිට හොරෙන් දැන් ගෙන්න ඇව්වා. ඔයාලගේ දරුපව් වලට මේ ලෙඩේ හැදුනම කවුද වල් කියන්නේ?
මුහුණු ආවරණ නොපලදින පුද්ගලයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් ක්‍රියාත්මක අතර මේ හොරන් නගරයේදී සිදු කළ එවන් පරීක්ෂණයක්. මේ අතර කොවිඩ් වෛරසය මෙරට සමාජගත වී ඇත් යන සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව වෛද්‍ය රසායනික වෘත්තිවේදීන්ගේ සංගමය පවසනවා. අපි රටේ කොයි ප්‍රදේශයේ කොයි අවස්ථාවේදී අහඹු පරීක්ෂණ කරත් අපිට රෝගීන් හොයා ගැනීමේ හැකියාව තියෙනවා කියන එකෙන් සනාථ වෙන කාරණාව තමයි සමාජය තුළ මේ වෙනකොට විශාල වශයෙන් රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. මේ වසංගතයේ සමාජගත වීම පිළිබඳව නිර්ණායක සපයන්නට හොඳම අවස්ථාවක් දැන් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෝ. ඔවුන් එහා මෙහා යාම පිළිබඳව නීත්‍යානුකූලව හොයාගන්නට පුළුවන් කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ගෙන්වත් කියන්නට පුළුවන් අහවලාට හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා මේක බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ වෙන දාමය මෙන්න මේ වගේ. එහෙම නැත්තම් මේක සමාජගත වෙලා නැහැ කියන පදනම තවදුරටත් පවත්වා ගැනීම ඉදිරියේදී රටේ භයානක තත්ත්වයක් ඇති කරනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අදහස් පළ කළා. මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එක එන්නතක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. හදිසි අවස්ථාවකදී පාවිච්චි කිරීම සඳහා එය සුදුසුයි කියලා. කොවැක්ස් පහසුකම යටතේ අපිට එන්නත් වලින් කොටසක් ඉතාමත්ම ඉක්මනින් ජනවාරි මාසයේ අගභාගයේදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ලබා දෙන එන්නත ඍණ 70 අපි පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා අපිට ශීතකරණ පහසුකම් තියෙනවා. නමුත් මේ වගේ උෂ්ණ දේශගුණයක පවත්වාගෙන යාම අපි ඉතාමත්ම සැලකිල්ලෙන් සිදු කළ යුතුයි. මොකද ඒ කඩා වැටුනොත් ඒ එන්නතේ තියෙන ක්‍රියාකාරීත්වය නැති වෙන්න පුළුවන්. බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අපේ රටේදී එන්නත ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. මේ අතර තමා නිෂ්පාදනය කළ ඖෂධීය පැණිය පවසමින් ව්‍යාජ ලෙස වෙනත් පැණියක් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක බව දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා පවසනවා. මගේ නමින් බේතක් හදලා මං හදන බේත කියලාම මගේ ඥාතිවරයෙක් කියලා බේත් විකුණනවායි කියලා මට දින කිහිපයකින් දැන් ටෙලිෆෝන් කෝල් ලැබුණා. කෑගල්ල ප්‍රදේශයේ විකුණනවායි කියලා. ඊට පස්සේ අපි රේකන අල්ලගත්තා. බේත් බෝතල් 21ක් 2500 ගානේ. ඒ ඔක්කොම ව්‍යාජ බේත්. මෙයා මගේ මස්සිනා කියලා තමයි මේ බේත් හැමතැනම විකුණලා තියෙන්නේ. පවතින වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ සියල්ලගේම මෙන් වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය එළඹෙන සඳුදා දක්වා පැවතිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24දී වැඩිම වර්ෂාපතනය මිලිමීටර 140ක් ලෙස වාර්තා වුණේ බඩකලපුව නවකිරියාරු ජලාශය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඊට අමතරව ඉයන්කුළුම් ප්‍රදේශයටද මිලිමීටර 108ක වර්ෂාපතනයක් ඇදහැලී තිබුණා. පවතින වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක වාන්දොරටු මේ වන විට විවෘතව පවතිනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10න් දෙකක් අඩි 2 බැගින් සහ සෙසු වාන්දොරටු 8 අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 2150ක්. වාන්දොරටු විවෘත කිරීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මණම්පිටිය ගල්ලැල ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක්ද බලපා තිබෙනවා. පවතින ජලගැලීම් තත්ත්වයේ හේතුවෙන් සෝමාවතියේ දිග්ගල් ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වීම නිසා එම මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව පිටාර මට්ටමේ පැවතීම හේතුවෙන් ජලාශයේ එක් ප්‍රදේශයක වන අලි රංචුවක් සිරවී සිටින ආකාරය මෙලෙස දැකගත හැකි වුණා. කලාවෙවේ හදිසි වාන්දොරටු දෙකද අද පෙරවරු 10:30 සිට අඩි 10 බැගින් විවෘත කර තිබෙනවා. එමගින් කලාවට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 10,112ක්. කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ දඹුල්ලේ ඇතුළු ජල මූලාශ්‍ර වලින් තත්පරයට ඝන අඩි 11,650ක පමණ ජල ධාරිතාවක් මේ වන විට කලාවැවට ලැබෙමින් පවතින බවයි. හදිසි වාන්දොරටු විවෘත කිරීම නිසා කලාවැව අවකන මාර්ගයේ අවකන විහාරය අසරින් මාර්ගයේ ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. රාජාංගන ජලාශයේ වාන්දොරටු 6ක්ද මේ වන විට විවෘතව පවතිනවා. ඉන් 4ක් අඩි 2 බැගින් සහ 2ක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. රාජාංගන ජලාශයෙන් කලාවට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 4,645ක්.
ඒ අනුව කලාවේ ජලමට්ටම ඉහළ යාමෙන් වනාත විල්ලුව සහ කරවලගස් වැව ප්‍රදේශවල පහත් වීම ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පවතින අයහපත් කාලගුණය නිසා රාජාංගන ජලාශය වාන්දොට්ටු මේ වන විට විවෘතව පවතිනවා. ඒ හේතුවෙන් කලාවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් වනාත විල්ලුව හරහා පර මන්නාරම් මාර්ගයේ මේ ආකාරයෙන් යටි තිබෙන ආකාරය තමයි දැක් ගන්නට පුළුවන්. තබ්බුව ජලාශයේද වාන්දුරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණනාඩි 950ක ජල ප්‍රමාණයක් නාන්නෙරියෝයට මුදා හැරෙනවා. කවුඩුණු ජලාශයේද වාන්දුරටු 4ක් අද පස්වරුවේ අඩිය බැගින් විවෘත කෙරුණා. කවුඩුල ජලාශයට දොර 9 හරහා ජලය ලැබෙන නිසා ඒ ජලය පාලනය කිරීම සමා දැන්ට වාන්දොරවල් ඇරලා තියෙන්නේ. ඉදිරියේදී වර්ෂාව වැඩි වුණොත් එහෙම අපිට තව දොරවල් අරින්න වෙනවා. සෝදිසියෙන් ඉන්න කියලා තමයි පණිවිඩ දෙන්න තියෙන්නේ. මේ අතර අංගමුව ජලාශයේද වාන්දුරටු 2ක් විවෘත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. අඹකුළුව ජලාශයේද වාන්දුරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් මීයෝයට ජලය මුදා හැරෙනවා. වවුනියාවේ මහමයිලන් කුළුම බැව වාන් දමන ආකාරයයි මේ. ඉරණමඩු ජලාශයේද වාන්දුරටු මෙලෙස විවෘත කෙරුණා. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලටද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිතදිග කොටසේ ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර 75ත් 100ත් අතර වැසි ඇතිවිය හැකි. මේ වර්ෂාපතන තත්ත්වය බොහෝ විට අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුලත් අපි අපේක්ෂා කරනවා සාමාන්‍යයෙන් 18 වෙනිදා දක්වාම මේ තත්ත්වය ප්‍රමාණාත්මකව අඩු වැඩි වෙමින් පවතින ලක්ෂණ තමයි අපිට ජනතාවට මතක් කරගන්න තියෙන්නේ. පාසල් විවෘත කිරීම සිදුවිය යුත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගැටඹේ ඓතිහාසික රාජෝපනාරාම විහාරස්ථානය වෙත පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඇත්ත වශයෙන්ම රවුෆ් හකීම් මැතිතුමාගේ තත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. දයාසිරි ජයසේකර මැතිතුමාගේ තත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. මහජන මන්ත්‍රීවරු හැටියට අපිටත් බරපතල ගැටලුවක් තිබෙනවා. අපිට ගෙවල් අස්සර ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපිට සිද්ධ වෙන ජනතාව අතරට ගිහිලා ජනතා ප්‍රශ්න වලට සවන් දෙන්න. අපි මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නේ ලොකු අවධානමක් තුළ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඒ ඉඩ ලබා දෙන්නට ඕන. ජාතික ආරක්ෂාව රැක ගනිමින් බෙදුම්වාදී නොවන, ත්‍රස්තවාදී නොවන වෙනත් සියලුම අදහස් වල අපේ රට තුළ ඉඩක් තිබිය යුතුයි. සමාජයේ පැත්තෙන් තුළ කොරෝනා රෝගී මතුවෙනවා සාමාජික පරිසරයේ අද පාසල් පටන් ගැනීමකට උපදෙස් දිනය කෙසේ වෙතත් අපි විශ්වාස කරන අපේ පාසල් පද්ධතිය වසා තබන්නට බෑ. හැබැයි විවෘත කිරීම සිදුවිය යුත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අරගෙන. අපේ GLP සමාජතුමා කියනවා එම පාසලකටම අදාළ ප්‍රතිපාදන යවලා තියෙනවායි කියලා. නමුත් බොහෝ තැන්වලින් නැගෙන මැසවිල්ල තමයි ප්‍රමාණවත් සැනිටයිසර් නැහැ. අත් සෝදන්න බේසන් ස්ථාපනය කිරීම සිදු වෙලා නැහැ. සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ කට්ටල හිඟයක් තිබෙනවා. ඒ වගේම ලොකු ගැටලුවක් තියෙනවා. මම දන්න විදිහට තවම නිලැඳුම් වැඩසටහන හරියාකාරව රට වටේම ක්‍රියාත්මක වෙලා නැහැ. රට ආරක්ෂා කර ගැනීමට නම් පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගම්පහ මිරිස්වත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති සොරි කවුද දිනුම් සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ජනතාව අපේක්ෂා කරා නම් විකිණීම වළක්වන්න කියලා ඒ වෙනුවට විකුණන තැනට ආණ්ඩුව යමින් තිබෙනවා. ඒ නිසා ජනතාව පරාද වී තිබෙනවා, අදානි දිනලා තිබෙනවා. ජනතාව පරාද වී තිබෙනවා, චීන සමාගම් දිනලා තිබෙනවා. ඒ නිසා සෝරි ජනතාව පරාදයි දිනලා තියෙන ඒගොල්ලෝ. පරිසරවේදීන්ට අවංකනේ, වැලිසාපස් ජාවාරම්කරුවන්ට අවංකයි. නීතියට අවංකනේ, ඔව් අපරාධකරුවන් බේරන්න අවංකයි. පාර්ලිමේන්තුව ගත්තොත් තවදුරටත් අදාළ නැහැ. මොකද 20 වෙනි සංශෝධන ආරස් සියලු බලය ජනාධිපතිවරයා අතට අරගෙන ඉවරයි. අනුර යාපා, SP සානායක, මහින්ද සමරසිංහ, විජේදාස රාජපක්ෂ වගේ කණ්ඩායමක් ඉන්නවා ඇමතිකම් තිබිලා නැති වුණු. ඒගොල්ලෝ කේන්ද්‍රික ගායින්. CB රත්නායක, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දයසිරි ජයසේකර වගේ එහෙම කණ්ඩායමක් ඉන්නවා ඇමතිකම ලැබිලා ප්‍රමාණවත් නැහැ. තව කණ්ඩායමක් ඉන්නවා වියත් මගේ අය. ඒගොල්ලෝ තමයි රට පාලනය කරන්න කියලා ඒගොල්ලෝ හිතුවා. හැබැයි අද පාර්ලිමේන්තුව අන්තිම
පේලි දවසට විනාඩි 4ක් කතා කරලා මේ මහාචාර්යවරු ආචාර්යවරු නිදි කිරකිර ඉන්න පව්. තව කණ්ඩායමක් නම් ඔය බදුල්ලේ මතුගම මොනරාගල වගේ පැති වලින් ආපු පළාත් සභා. ඒ අය මෙලෝ දෙයක් නැහැ. හූ කීකේ එහෙට යනවා හූ කීකේ මෙහෙට යනවා පාර්ලිමේන්තුව ඇතුළේ. ඒක තමයි වෙලා තියෙන පාර්ලිමේන්තුව. ඒ නිසා දැන් අපේ අරගලයේ ඉතා කුඩා වේදිකාවක් තමයි පාර්ලිමේන්තුව. ඒ නිසා දැන් රටට අවශ්‍ය වී තිබෙනවා පාර්ලිමේන්තුවෙන් එළියේ විපක්ෂයක්. 2018 ඔක්තෝබර් බලපෙරළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දුරයෙන් ඉල්ලා අස්වූයේ නම් පාස්කු ප්‍රහාරය පවා වළක්වා ගැනීමට හැකියාව තිබූ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් අදාළ ලිපියෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ද හින්දු පුවත්පත සමග පැවැත් වූ සාකච්ඡාවේදී සිදු කළ ප්‍රකාශ හිටපු රාජ්‍ය නායකයෙකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැනි කීර්තිමත් පක්ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශ දැක තමා පුදුමයට පත් වූ බව සිය ලිපිය අරඹමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කර තිබෙනවා. එම සාකච්ඡාවේදී ඇය තවදුරටත් පක්ෂයේ නැහැ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සත්‍ය වීමට නම් තමා පක්ෂයෙන් ඉල්ලා අස්වී හෝ පක්ෂය විසින් තමා සමාජිකත්වයෙන් නිර්පා හැර තිබිය යුතුව තිබෙන බව සඳහන් කර තිබෙනවා. වැඩිම කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව නොදැන සිටින බව රටට පෙන්වීමට සිදුවීම කනගාටුවට කරුණක් බවද මෙම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. 2018 වසරේ ඔක්තෝබර් බලපෙරළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළ අවස්ථාවේ ජනාධිපති දුහරෙන් ඉල්ලා අස්වූයේ නම් පාස්කු ප්‍රහාරය පවා වළක්වා ගැනීමට හැකියාව තිබූ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙනවා. එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති දුහරේ කටයුතු කරන්නේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවද එම ලිපියේ සඳහන්. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය ලිපිය අවසන් කර ඇත්තේ අහිංසක පාක්ෂිකයන් රවටමින් පක්ෂය විනාශ කිරීම නවතා නව කණ්ඩායමකට නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාමට ඉඩදීම සඳහා වහාම පක්ෂ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින් පසුගිය යහපාලන රජයේ සමයේ දේශපාලන බලපෑම් මත සිරගත කෙරුණු පුද්ගලයින්ට සාධාරණයක් ඉටු විය යුතු බව රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා පවසනවා. මේ අතර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. දැන් දේශපාලන සිරකරුවෝ කියලා කිව්වේ කවුද? අපි තමයි කිව්වේ. ඒකනේ ඇත්ත. දේශපාලන සිරකරුවෝ හිටියා. බැසි රාජපක්ෂ අපේ ජාතික සංවිධායකතුමා. නාම රාජපක්ෂ අපේ මන්ත්‍රීතුමා. ඊට පස්සේ යෝෂිත රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගමන්පිල මේ වගේ බර ගානක් හිටියානේ. හරි ඊළඟට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා. මේ ඔක්කොම අය. ඒතකොට දැන් මහා සංඝරත්නය. ඒතකොට බුද්ධ්‍යංශය. ඊළඟට අර රණවිරුවා ඉස්සෙල්ලාම නිදහස් කිරුවා. ඉතින් ඒ නිදහස් කරනකොට කියනවා සිරකරුවා නිදහස් කරන යුගයක් කියලා ඇල්ලා. හරි ඊළඟට ඒ සිරකරුවන් බවට පරිවර්තනය කරන්න පත් කරපු ශානි අබේසේකර මේ ටෙලිෆෝන් කෝල් දුන්න මේ අය වෙනුවෙන් මේ හරෙන් ප්‍රනාන්දුලා මේගොල්ලෝ ගිහලා ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී හිටිනවා. ඉතින් මේක අපි පිළිගන්නවා. ඉතින් මේ සාධාරණත්වය යුතුයි යුතුයි. ගිය ආණ්ඩුවෙන් දේශපාලන පරිගණනට ලක් වූ හැම කෙනෙක්ටම සාධාරණත්වය යුතුයි. අපේ විපක්ෂයේදී මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා টොප් 10 කියලා හැදුවා. ඒක අපි CID එකට දුන්නා. ඒ වගේම අල්ලස්සකට ගිහිල්ලා පරීක්ෂණ කටයුතු කරන්න කියන ඉල්ලීම කළා තියෙනවා. අපි අද රජයේ බලයට ආවා කියලා ඒවා එහෙම් පිටින් නවතින්න බෑ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ දෙයක් තමයි හඬපට ගැන. හඬපට තුල මේ රටේම ජනතාව දැක්කා රංජන් රාමනායක මන්ත්‍රීවරයා කාටද කතා කරේ කියන එක. ඒ වගේම මේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාලා කතා කරපු දේවල්, විනිශ්චයකාරවරුත් එක්ක කතා කරපු දේවල්, ඒ වගේම වෙනත් නිලධාරීන් එක්ක කතා කරපු දේවල් අද මුළු රටම දැනගෙන තියෙනවා. ඒ හින්දා අපි මතක් කරන්න ඕන දෙයක් තමයි මේ කතා කරපු එක අස්සක තිබ්බ කෙනෙක් තමයි අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුමින්ද සිල්වා මැතිතුමා. එතුමාගේ නඩු තීන්දුව ගැන එදා නඩු තීන්දුවට කලින් පාර්ලිමේන්තුවේ රංජන් රාමනායකලා ඒ නඩු තීන්දුව එදා ප්‍රකාශ කරා. හැබැයි අපි අධිකරු ජනාධිපතිතුමාට අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු අත්සන් කළා දුන්නා මේ වෙනුවෙන් සාධාරණීකරණයක් කරන්න කියලා. මොකද පළමුව වෙඩි වැදුනේ දුමින්ද සිල්වාට. එහෙනම් දුමින්ද සිල්වා අතින් ಭಾರತ ලක්ෂ්මන් මැතිතුමා ඝාතනය වුණේ නැහැ කියන සහතිකය එතනම තියෙනවා. එහෙනම් මේ රජයක් විදිහට අපි අධිකරු ජනාධිපතිතුමාට ඉල්ලන්නේ පහුගිය කාලේ දේශපාලන බලපෑම් මත එක එක අයගේ උමනාව මත ඒ දිනුන නඩු තීන්දුව වෙනුවෙන් නැවත වතාවක් දෙපාරක් තුන්පාරක් හිතලා ඒ කටයුතු කළා. මේ වෙනුවෙන් අපි අර එදා ස්වාමින් වහන්සේගේ නමකට අප දුන්නා වගේම අපි ඉල්ලීමක් කරනවා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාටත් ඒ අපේ ලබා දෙන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිතුමාගෙන් අපි කරනවා.
මද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු 17 දෙනා ලබන 25 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එම සැකකරුවන් අතරින් 5 දෙනෙකුට COVID-19 ආසාදිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ අද කැදවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට කොවිඩ් ආසාදනය වීම නිසා මෙම විමර්ශනයට අදාළව බාහිර පුද්ගලයින් ගෙන්වා ප්‍රශ්න කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදු නොවූ බවයි. මෙම සිද්ධියට අදාළ වාහන 10ක රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පැවසුවේ මෙම සිද්ධියේ 16 වන සැකකරු ලෙස නම් කර සිටින ජනකරුවන් අල්විස් සහ 17 වන සැකකරු ලෙස නම් කර සිටින රනිල් ශර්මන්ත අප්පුහාමි යන අය මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බවයි. උසස් පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතා මත අදාළ මද්‍රව්‍ය තොග බෝට්ටු මාර්ගෙන් ප්‍රවාහනය කර තිබෙන සැකකරුවන් ඒ සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් දීමට සූදානමින් සිටින බව නීතිඥවරයා ප්‍රකාශ කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ එම සැකකරුවන් දෙදෙනා මීළඟ නඩු දිනේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. මේ අතර මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායව ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා 90ක් ගොනු කෙරුණා. කූටලේඛන සැකසීම බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ගෙන යාම හා ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 90ක් සැකකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙනවා. සැකකරුවන් අතර අනුරුද්ධ සම්පායවට අමතරව බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු සහ රැඳවියන් 2 දෙනෙකුද වන අතර ඉන් එක් රැඳවියෙකුට COVID-19 ආසාදිත බැවින් ඔහු හැර සෙසු පිරිස අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මීගමුව මහාධිකරණ විනිසුරු NS හපුආරච්චි මහතා ඉදිරියේ අධිචෝදනා බහර දීමෙන් පසු සම්පායව ඇතුළු සැකකරුවන්ට රුපියල් 50,000 බැගින් වූ මුදල් ලැප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ලැප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණා. නඩුව මාර්තු 2 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂ තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට අද දැනුම් දුන්නා. මෙම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලයන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අපමත මුදා හැරුණේ පසුගිය නොවැම්බර් 24 වනදායි. 2005 වසරේ දෙසැම්බර් 25 වනදා මඩකලපු ප්‍රදේශයේ දේවස්ථානයකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් පිල්ලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 ඔක්තෝබර් 9 වන දිනයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකිණීමට එරෙහි ජාතික සභාව පිහිටුවා ගැනීම අද පස්වරුවේ කොළඹදී සිදු කෙරුණා. මේ එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්. අපේ රටේ ස්වභාවික සම්පත් වලට අපි කිව්වේ ජාතික සම්පත්. මේ වරාය කියන්නේ සාංගික දේපල. ඒක ජනතාව සතු සම්පතක්. මේ සම්පත පමණක් නෙවෙයි දැන්. අපේ ජල සම්පතට තර්ජනයක් තියෙනවා. අපේ වන සම්පතට තර්ජනයක් තියෙනවා. පොස්පේට් නිධිය සම්පතට තර්ජනයක් තියෙනවා. ඒ වගේම මන්නාරන් දෝනියේ තෙල් නිධි 9ක් තියෙනවා. ඒකට තර්ජනයක් තියෙනවා. තර්ජන ගොඩක් මැදි වුණුරු පිරිසක් අපිට හොරෙන් පුළුවන් තරම් අලෙවි කරන්න යම් යම් රහස් කටයුතු සිදුවන බව මා දන්නවා. මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න උසස්මයයි සම්මත නිලධාරීන් පමණක් නෙවෙයි. ඊටාම සාමාන්‍ය නිලධාරීන් පවා තමන්ගේ මව්බිමට එරෙහිව කිසියම් සිද්ධියක් සිදු වෙනවා නම් රහසේ කෙසේ හෝ ඒක පන්සලට ගෙන දීලා යනවා. සමහර විට මටම පුදුමයි. ඔය මහා ලොකුවට කාමරවල රහසේ දොරවල් දාගෙන තුවක්කු දාගෙන කරන සාකච්ඡාව අපි ළඟට එනවා. විදේශීය රටවල් වලට සිනාවක් දෙන අතරේ අපේ රටේ ජනතාවගේ ඇසට කඳුලක් දෙන්න එපා කියලා මේ ආණ්ඩුවට අපි කියනවා. එක පැත්තකට ජපානය, තව පැත්තකට ඉන්දියාව, තව පැත්තකට ඇමරිකාව, තව පැත්තකට චීනය. මේ මැච් එකේ පන්දුව බවට අපිපත් කරලා තියෙනවා. යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබී ඉවත් කළ මොල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය යළි ඉදිකිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අද මුල්ගල තබා තිබෙනවා. ඒ සමග සිසුන් 5 දෙනෙකු ආරම්භ කර තිබූ උපවාසය අවසන් කෙරුණා. මේ අතර ස්මාරකය කඩා දැමීමට එරෙහිව උතුරේ ස්ථාන රැසක අද හර්තාල් සංවිධානය කර තිබූ අයුරුද දක්නට ලැබුණා. ඉවත් කළ මුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය නැවතම ස්ථානයම ඉදිකරන ලෙසට බල කරමින් විශ්වවිද්‍යාල සිසුන් පැවැත් වූ අඛණ්ඩ උපවාසය සැලකිල්ලටගෙන එම ස්මාරක නැවත ස්ථාපිත කිරීමට යාපනය විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාල පාලක සභාවේ ඉල්ලීම මත යාපනය සැමරුම් ස්මාරකය නැවත සකස් කිරීමට මුල්ගල් තැබීම අද සිදු කෙරුණේ විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්.ශ්‍රී සත්ගුණරාජා මහතා විසින්.
ඒ අනුව මෙම ස්මාරකය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සිසුන් 5 දෙනෙකු ආරම්භ කළ උපවාසයද අවසන් කෙරුණා. කෙසේ වෙතත් යාපනීය විශ්වවිද්‍යාල පරිසරයේ තිබූ සමරමු ස්මාරකය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරුණා. ඊට දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද සහයෝගය පළ කළා. සිනමා කර්මාන්තය වසර 2ක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. බංග්ලාදේශීය මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් මෙරටට පත් වූ නව මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර අද බහර දුන්නා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වෙනි සංවත්සරයට සමගාමීව එම විද්‍යාලයේ අනාරක්ෂිත සහ අබලන් තත්ත්වයේ පැවති විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ලක් නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. පෙබරවාරි මාස 24 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නිලවරණය සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේරද සොයිසා යන මහත්වරුන් අද නාම යෝජනා බහර දුන්නා. අම්පාර කල්මුනේ ප්‍රධාන මාර්ගයේ පිහිටි මෝටර් රථ අලෙවිසලකට අද අලුයම පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා යන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පොහොර උරයක් තුල ගිනි අවිය සංගවාගෙන පැමිණි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. නිකවරටිය මාගල්ල වෙව්තා උල්ලේදී පැවති වැඩසටහනකට සහභාගී වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔරුවක් පැදීමක නිරත වුණේ මෙලෙසින්. බෙලියත්ත අගුණකුල පැලැස්ස ප්‍රදේශයේ එරමිනියා තරුණ පුහුණු මධ්‍යස්ථානයේ රුපියල් 9,50,000ක වියදමකින් ඉදිකළ කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රටවටා හිරු. මේ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.